හරි පුතේ එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් නේද? උදෑසනක් කියුණා. සුබ සන්ධ්‍යාවක්. හරි. හැමෝටම ආයිබෝවන් පොඩ්ඩක් පරක් වුණා පුතේ ලැප් එක මේ පොඩ්ඩක් ස්ලෝ වෙලා. ඒක මේ හිමින් තමයි ඔන් වෙන්නේ කියන්නේ අර මොකද්ද වන්දා? මේ ටිකක් වෙලා යනවා ප්‍රෝග්‍රෑම් වෙන්නේ. හරි. ඒ නිසා විනාඩි කිහිපයක් ගියා මේ 7 පන්ති ළමයි නවත්තද්දි අද 4:05 විතර වෙලා. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ ඔයාලගේ රෙකෝඩ් මේ දාගන්නකොට ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක ඔන් වෙන්න ටිකක් වෙලා ගියා එකයි උනේ හොඳේ. හරි. අපි කතා කරපුතේ ගිය සතියේ පටන් ගත්ත මම ඔයගොල්ලොත් එක්ක ජීවන චක්‍ර කියන මාතෘකාව නේද? බැලුවද ඒවා? ගිය සතියේ කරපුවා. බැලුවද? බැලුවා නේද? බැලුවා. නැද්ද බැලුවේ? ඒ කියන්නේ පාඩම් කරේ නැද්ද ගිය සතිය අඟහරුවාදා අපි කතා කරුවට පස්සේ අදද ටියුට් එක හරි පොත හරි පෙරලන්නේ? එහෙම නෙමෙයි නේද? හරි. අපි බලමු අතකයිද කියලා ඔයාලට. උතේ ජීවන චක්‍රයක් කියන එක මම කිව්වා හැම ජීවියෙකුටම ජීවන චක්‍රයක් තියෙනවා කියලා නේද? අපි හැමෝටම ජීවන චක්‍රයක් තියෙනවා. මේ ලෝකෙට උපදින ඕනෑම සතෙකුට වෙන්න පුළුවන්, ඕනෑම ශාකයකට වෙන්න පුළුවන්. අපි හැමෝම ජීවීන්නේ නේද? ශාකත් ජීවීන්ට සත්තුත් ජීවී. එතකොට හැමෝටම යම්කිසි ජීවන චක්‍රයක්. මොකද්ද මේ චක්‍රයක් කියන්නේ? චක්‍රයක් නේද? මේ ඉන්නේ ආට පේන විදිහට ගෙම්බා, මැඩියා නේද? ඒ මැඩියාගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා තමයි තියවා දකින්නේ. මෙතන තියෙනවා එක බිත්තරයක්, ගෙඩි බිත්තරයක්, නේද? චූටි බිත්තරයක්. ඒ බිත්තරේ පලාගෙන එන එක්කෙනා තමයි නේද? එයාගෙන් ටික මේක එකපාරට මෙයා වෙන්නේ නෑ. මෙයාගේ රූපය වෙනස් වෙවි තමයි යම්කිසි කාලයකට පස්සේ සුහුබුලා බවට පත් වෙන්නේ. එතකොට අපි කියනපතේ බිත්තර මේ ඉස්කෙඩියාගේ වර්ධනයෙන් තමයි සුහුබුල් සතා එන්නේ. එනම් මේක රවුමක්. ඒකයි චක්‍රයක් කියන්නේ. නේද? චක්‍රීය. එතකොට අවදි තියෙනවා. මෙයා තමයි ටිකක් පරිණත අවදිය. අපි වෙන එකකට යමු. වෙන සතෙකුට යමු. මේ තියෙන්නේ එයාම නේද? මැඩියමයි. හරි frog life circle කියලා කියනවා. ගෙවි බිත්තර ඒ බිත්තර වලින් එන එක්කෙනා තමයි මේවා පලාගෙන මෙයා. එතකොට මෙයාගේ රූපයේ පුතේ ටික වෙනස් වෙනවා. නේද? මේ හරිය දැන් චුට්ටක් මෙතනදී අත් දෙකේම නැහැ නේ. නමුත් මෙතන චුට්ටා නිකන් අඬ යන්තම් ඇවිල්ලා. නේද? ඊට පස්සේ මෙතන පිටිපස්සේ අඬු දෙක තාම නැහැ මේකේ ඇවිල්ලා. එහෙමම පුතේ රූපය නේද? මෙයාගේ රූපය අද ඉන්නවා වගේ නෙමෙයි තව දවස් දෙකක. නේද? ටික වෙනස් වෙනවා. හරි. අවසානයේ වෙනකොට පුතේ වල්ගේ නේ. මේකත් වල්ගයක් එක්කනේ මෙතන තියෙන වල්ගයක් තියෙනවා. ඒකෙන් තමයි පුතේ පීනන්නේ. මේක මාළුවෙක් වගේ. මේ සියලු දේවල් තියෙන පුතේ වතුරේ. හරිද? එතකොට ඔන්න ලස්සන ටිකක් රූපේ වෙනස් වෙලා ගිහිල්ලා අවසානයේදී පුතේ ඇඩල්ට් ඒ කියන්නේ වැඩිහිටි ගෙම්බා වැඩිහිටි මැඩියා නේද? අන්න එහෙමමයි පුතේ එයා වර්ධනය වෙනවා. එතකොට ඒක සර්කල් එකක් විදියට වාට පේනවා. හැබැයි රූපේ වෙනස් වුණා නේද? ඇති උනේ බිත්තරයකින් බිත්තරයට පස්සේ ආපු එක රූප සුහුබුලාගේ රූපය ගන්නේ ටිකක් පස්සේ. එහෙමද මීයා නේද? මී අම්මා මී පැංචා නේද? මී පැංචි. එහෙම නැත්තම් පැංචියෙක් කර නිපදෙන්නේ නේ. වෙන කවුරුවත් ඉපදෙන්නේ නැහැ. ඊට පස්සේ මම හිතේ මේකම තමයි ටිකක් ලොකු වෙන්නේ. නේද? හැබැයි එකම වගේනේ. මෙයාගිම නෑ කියලා අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන්. හැබැයි අපිට අර ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුව එකේ මෙයාගේ නෑ කියලා කියන්න පුළුවන් තේ මෙයාව එකපාරට කවුරු හරි දැක්කොත් මේ ඉන්නේ ගෙම්බි පැංචි මේ ඉන්නේ ගෙම්බි පැංචා එහෙම කියන්න බෑ. මෙයා වගේ නෙමෙයි නිකම් මේක මාළුවෙක් වගේ නේද? අන්න බලන්න පුතේ රූපය ගොඩක් වෙනස් අම්මගෙන් දරුවා වෙනස් අම්මා වෙනස්. හැබැයි මීයාගේම නෑ නියන්නේ. මී අම්මත් එක වගේ මී පැංචිත් එක වගේ. පුතේ මට එදා ඔයාලගේ පන්තියට අර කතන්දරේ කියන්න බැරි වුණා. නේද? මොකද ළමයි ඉක්මනට කියන්නම්. හරිද?
ඉක්මනට කියන්න අම්මදී දැන් මමයි පුතේ මොන්ටිසෝරියක් දාන්න යන්නේ ඔන්න. එනව නේද ඔයගොල්ලෝ? මම මොන්ටිසෝරියක් දැම්මොත් ආයි නියමයි නේද? මොන්ටිසෝරියක් දානවා. මම නෙමේ දාන්නේ දැන්. කැලේ අලි ගුරුතුමී තමයි ඒකේ ටීචර්. අලි ගුරුතුමී ඕඩ වැල තියාගෙන ඕම ඉන්න කරකවකව. පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එයා තමයි ටීචර්. එයා කියනවා ඔන්න මොන්ටිසෝරියට බඳව ගන්න ළමයි ටික පුතේ අම්මලා තාත්තලාත් එක්ක ඇවිල්ලා පේලියට ඉන්නවා පුතේ එළියේ. මොකද කියන්නේ? අලි ගුරුතුමී කියනවා එක්කෙනා ඉන්න. එක්කෙනා ඉන්න නැත්තම් හොඬ වෙලෙන් ඇදලා ගන්නවා. ඔන්න පුතේ එක්කෙනෙක් එනවා පුතේ පියාඹගෙන එනවා. හරිද? පියාඹගෙන එනවා. හැබැයි එයා පියාඹගෙන එනකොට කොලයක් අරන් එන්නේ පියාඹගෙන. ආවෙමයි පුතේ සමනලි. හරිද? පියාඹගෙන ආවා සමනලි. කොලයක් අරන් ආවේ. කොලේ උඩ ඉන්නවා දලඹු පැටිය. අන්න වැඩි. මොන්ටිසෝරියට දාන්න යන්නේ පුතේ කවුද? පැටියානේ. නේද? අලි ගුරුතුමිය ඇලුවා නිකන් හොඩ වැල දාලා. මොකද කිව්වේ? අනේ මේ කවුද මේ? මේ ඔයාගේ ළමයි. ඇයි පුතේ ඉතින් අඳුර ගන්න බෑනේ නේද? ඇයි? අම්මා හරි ලස්සනයි. පැටියක් ඇත්තයි. නේද? දලඹුවේ පිසරෝම තියෙන. නිකන් දිගට සිරුරක් තියෙන. කොළ මෙලෝසියක් නැතුව කාගෙන යනවා කොළ. බඩ පැලෙන්න. අයියෝ අලි ගුරුතුමී කියන අනේ මේ වගේ කට්ටිය නම් අනේ පන්ති තියාගන්න බෑ අනේ. අනිත් තමයිගේ ඇඟේ ගෑවුනොත් නේද? කහන්න අල්ලනවා. අම්මට ඕනම් පන්ති ඉන්න කියලා. එම කියන්නේ නේ. සමනලීට තද වෙන ඔය පාර. මේ මගේ පැටියා තමයි නේද? එහෙම කියලා ඔන්න එනං අලි ගුරුතුමී කියනවා හා එනං ඔන්න ඔය කොහෙන් හරි වාඩි වෙන්න. ඔන්න පුතේ ඉතින් එයාගේ නමත් ලියාගෙන මොකද්ද නම? කීටයක් කියලා ලියාගත්ත. දලඹුවා. දලඹුවක් කියලා ලියාගත්තා. සමනලී ගියා ඉතින් පැට්ටව දාලා. අඬනවත් දන්නේ නේද? ඔයගොල්ලෝ නම් එහෙමයි නේද? මොන්ටිසෝරියට හරි ඉස්කෝලේ පළවෙනි ශ්‍රේණියට අම්මා බාර දීලා යනකොට යන්න එපා අම්මේ මට නම් අයියෝ ගගා ඇඬුවා. මතකද නැහැ අම්මට නම් මතකද? වෙච්ච වැඩි නේ එදා. පුතේ ඉතින් දෙවනියට එනවාමයි පුතේ කවුද? මියා එනවා මී අම්මා එනවා මී පැටියත් එක්ක. අන්න අලි ගුරුතුමීට හරියටම ෂුවර්. ඔයාගේම පැටියා තමයි නේද? ඔයා වගේමයි. අම්මෝ චුටි මේ පැංචා නේ. අන්න බලන්න. දැන් කිසි අවුලක් උනේ නෑ. එයාගේම දරුවා කියලා එයාට හරි පැහැදිලි. ඇයි පුතේ? එයයි වගේමනේ. අම්මා වගේමයි නේද? ඒ නිසා කිසි අවුලක් නෑ. මේ පැටියක් කියලා ලියාගත්ත පන්තියට ගත්තා. මෙන්න පුතේ ඊට පස්සේ ආයි එක්කෙනෙක් එනවා පියාඹගෙන. එයා එන්නේමයි පුතේ තැඹිලි කොම්බෙක වතුර පුරෝගෙන. ඔයාලා කියන්නකො කවුද මේ අරන් එන වැත්තේ? මදුරු කිකයා. අන්නරි නේද? මදුරු අම්මා තැඹිලි කොම්බයක් උස්සගෙන. අලි ගුරුතුමී බය වෙනවා. ආපෝ ඩෙන්ගු වැඩේ දන්නේ කියලා නේද? ඇයි පුතේ? ඇයි? මදුරු වගෙන් අහනවා මැදිරිගෙන් නේද? මදුරිගෙන්. මදුරු අම්මගෙන් අහනවා කාවද ගෙනාවේ? අයියෝ වතුරේ ඉන්න කට්ටිය පන්තිය තියාගන්න බෑ. එහෙම කියලා ඔන්න කිව්වා. දැන් මොකද කරන්නේ? මදුරුවා තවඩින්ගෙන් අලි ගුරුතුමීට දෂ්ට කරනවා. එහෙම බෑ මගේ ළමයා ගන්න ඕනේ. මේ ළමයා ඉන්නේ මේකේ තමයි මේ කාලය තුලදී. ඔන්න පොඩි සැල් එකක් දැම්ම පුතේ අලි ගුරුතුමීට. හරිද? මොකද දන්නවද? ඇයි ඉතින් එයාට එළියට එන්න කිව්වා. අන්න මට මතක නැති වුණානේ අනේ කියන්නේ. එයාට කියනවා මේ අලි ගුරුතුමී ඔය මේ තැඹිලි කොම්බේ වතුර වලින් එන්න එළියට අවිලා වාඩි වෙන්න. අන්න මදුරු අම්මා කියනවා අනේ අලි ගුරුතුමී යාට ඔය වතුරෙම ඉන්න දෙන්න. එයාට එහෙම එළියට අවිලා ඉන්න බෑ. එයා ජීවත් වෙන්න කාලය තුල තව ටික දවසකින් එළියට එවි. නේද? තව ටික දවසකින් පියාපත් ඇවිල්ලා ඇවිල්ලා නේද? එළියට එතකන් ඔහොම ඉන්න දෙන්න තැඹිලි කොම්බේ වතුරවල. අයියෝ මාර කරදරයක් කියලා ඔන්න යාවත් ගත්ත පුතේ ඉතින්. ඊට පස්සේ එනවා පුතේ කවුද දන්නවද? පූස් පැංචා. අනේ ඔයාලා හිතා ගන්නකො ලස්සන පුළුම් බෝලයක් වගේ. මම නෙවෙයි කියන්නේ.
අලිගුරුතුමී කියනවා අම්මෝ ලස්සන පුළුම් බෝලයක් වගේ. හරිද? අම්මා වගේමයි. අම්මා වගේමයි කියනවා. නේද? කාටද? පූස් අම්මට කියනවා පූස් පැංචි දිහා බලලා. අනේ ෂෝයනේ තෝදෙන්න මම වඩා ගන්න. ඒව කියලා ඔන්න පූස් පැංචිව අන්න පුතේ කිසි අවුලක් නෑ ගත්තා. බලන්න පුතේ. නේද? මී පැංචව ගත්තා කිසි අවුලක් නෑ. පූස් පැංචිව ගත්තා පූස් පැංචව ගත්තා කිසි අවුලක් නෑ. ඇයි? අවුලක් නෑ අම්මා තාත්තගේ ඇඟේ තියෙන සියලු අවයව එම විදියමයි. එයාගේම ළමයක් කියලා හරියටම ෂුවර්. හැබැයි ෂුවර් නැති වුණා මදුරු වගේ පැටියව නේ සමනල පැටියව. ඇයි? උන් අම්මා තාත්තා වගේ නෙමේ වෙන රූප. ඇඟේ තියෙන්නේ වෙන රූප. අන්න නේද? තව ටික දවසකින්ලු මං වගේ වෙන්නේ අම්මා කියනවා ඇවිල්ලා. ඔහොම ටිකක් ඉන්න දෙන්න තව කාලයක් යනකොට තමයි මං වගේ වෙන්නේ. ඔන්න බලන්න. ඔන්න ඔය වගේමයි පුතේ නා චූටි කතන්දරයක් කිව්වේ මම ඔයාට. තේරුණාද? ඉතින් ඔයාට ඒ කතන්දරෙන් තේරෙනවා සමහර සත්තු ඉන්නවා අම්මා තාත්තා වගේ සමහර සත්තු ඉන්නවා අම්මා තාත්තා වගේ නැති නේද? ආත්පසින්ම වෙනස්. ඒ අම්මාගේ පැටියෙක් කියලා කියන්නවත් බෑ වෙනම නේද? අන්න ඒගොල්ලෝ තමයි පුතේ අර දලඹු පැටව් මදුරුවන්ගේ කීක පැටව් ඊළඟට තව ඉන්නවා එහෙම පුංචි පුංචිම අම්මගේ තාත්තගේ ලක්ෂණම නැති අය නේද? ඔන්න පුතේ කැරපොත්තා මේ මහ කැරපොත්ති අන්න අඬු බඩු ගොඩක් තියෙන හැබැයි මේ ඉන්නේ එයාගේ පැටියා. එයාගේ පැටියා ටිකක් නිකන් එයා වගේ නේද? හැබැයි මෙයාගේ තියෙන දේවල් සියල්ල අඩු ගානේ පියාපත් නෑ පුතේ මෙයා. පස්සේ එන්නේ. එකතැන ඉන්නවා කට්ටියම චූටි පැටව. ඔය කැරකි ඉන්නවා. පියාපත් මෙයාට නම් පියාපත් දෙකක් තියෙනවා යන්න පුළුවන් නේද? නමුත් මේ පැටියට පුතේ යන්න බෑ බිත්තර වලින් එන. ටික දවසකින් තමයි යන්නේ. අන්න එහෙනම් අපි වැඩේට එමු. ගිය සතියේ මම ඔයාලට ওই වගේ දේවල් ටිකක් කතා කරා. අන්න බලන්න. ඔය තියෙන මధుර වගේ අවස්ථා ටික නේද? සම්පූර්ණ රූප වෙනස් පුතේ. මෙයා වගේ නෙමෙයි මෙයා. මෙයා වගේ නෙමෙයි මෙයා නේද? මේ රූප තුනම එකිනෙකට වෙනස්. අන්න ඔන්න ඔයාලට දැන් හොඳට තේරෙන්න ඕන. එකිනෙකට වෙනස් රූප තමන්ගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් රූප අවදි පහු කරනවා නම් කවුද දන්නවද? මොනවද දන්නවද අපි ඒකට කියන්නේ? ඔන්න බලන්න. ඔන්න බලන්න. මොකක් කරින්න? චුට්ටක් ඉන්නතේ හරි. ඒ කියන්නේ පුතේ මේ තියෙන්නේ ඔයාට පේනවා ඕනෑම ජීවියෙක් නේද? ඉපදුනාට පස්සේ එක එක අවදි පුතේ පහු කරනවා. ඒක තමයි අපි කියන්නේ ලයිෆ් සර්කල් එකක් කියලා. නැත්නම් ජීවන චක්‍රයක් කියලා. ඉතින් මෙන්න මේ ජීවන චක්‍ර එක එක්කෙනා අවදි කිහිපයකට එක අවස්ථා කිහිපයකට පුතේ වෙනස් වෙනවා. ඔන්න බලන්නකෝ මම ඒකටවත් එක්ක එන්න. ඔය තියෙන්නේ මොස්කිටෝගේ ජීවන චක්‍රය නේද? මේ තියෙන්නේ පුතේ අන්න අපි ඉස්සර දැක්කා මැඩියාගේ. බලාගෙන යන්න සතුන්ගේ ජීවන චක්‍රවලදී ඔන්න යාට පැහැදිලිව පේනවා මේ මිනිසාගේ ජීවන චක්‍රයේ තියෙන වෙනස. නේද? පැටියා මෙතන ඉන්න එක්කෙනා මෙතන ඉන්න එක්කෙනා එකම වගේ. ඇයි හේතුව? ඔලු ගෙඩිය තියෙනවා, අත් දෙක තියෙනවා ඉපදෙනකොට, කකුල් දෙක තියෙනවා, ඇඟපත ස්වරූපේ එහෙමමයි. අන්න අම්මා තාත්තා වගේමයි ඉපදෙනකොට ඔයා පැටව නේද? හැබැයි අපි ඉස්සෙල්ලා දැක්කේවා නේද? ඔන්න බලන්න පුතේ. සමනලයා මේ ඉන්නේ සූඹුලා ලස්සනයි. හැබැයි මේ ඉන්නේ පුතේ යා දාන බිත්තර. ඒ බිත්තර වලින් එන්නේ කවුද? දලබුවෝ, කීටයෝ. හරි ඒ කීටයෝ යම් කාලයකදී බෑග් එකකට එනවා, කෝෂගත වෙනවා, පිලව අවදිය. ඉතින් මම පුතේ එකිනෙකට වෙනස් රූප පහු කරලා තමයි සුහුඹුලෙක් බවට පත් වෙනවා කියලා ඔයාට මම ගිය සතියේ කිව්වේ. එහෙම සතුන්ගේ ජීවන චක්‍රවල ඔන්න පුතේ අද පාඩමට මම එතනින් එන්නේ පටන් ගන්න.
මේ ඕනම සතෙක්ගේ ජීවන චක්‍රයක් තුළ එකිනෙකට වෙනස්. ඔන්න පුතේ වචනේ. එකිනෙකට වෙනස් රූපාකාර පෙන්නනවා නම් බාහිර අම්මා තාත්තා වගේ නොවන ඊළඟ එක්කෙනක් නෑ. ඒ කියන්නේ ගොඩනවස් යනවා අම්මා තාත්තා වගේ රූපයකට එන්න. ඒ අතර එක එක නිකන් මහා අමුතු රූප මවාගෙන ඉන්නේ. කීතය එක විදියක්, පිලව එක විදියක්. එහෙමම වෙනස්. නම් අපි ඔකට කියනවා පුතේ රූපාන්තරණයක් කියලා. රූපාන්තරණය. ඔන්න පුතේ මොකක්ද නම් මේ රූපාන්තරණය කියන වචනේ තේරුම? එයාගේ ජීවන චක්‍රය තුළ ගත කරන අවදි එක එක විදිය නම් හොඳට තේරුම් ගන්න ලේසි. එයාගේ ජීවන චක්‍රය තුළ ගත කරන අවදි නේද? ඒ කියන්නේ බාහිර රූප වෙනස් නම් අන්නමයි පුතේ අපි කියනවා මොකක් කියලාද? රූපාන්තරණයක් කියලා. ඔන්න බලන්න අර්ථ දැක්වීම බලන්න. ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා තිබීම රූපාන්තරණය ලෙස හඳුන්වනු ලැබේ. දැන් මට කියන්න පුතේ ඔන්න මම දැන් ඔයාලට කතා කරන්න අවස්ථාව දෙනවා. හරිද? දැන් සමනලයාගේ එහෙම විවිධ අවධි තියෙනවා නේද? එහෙනම් එයා රූපාන්තරණයක් දක්වනවා. හැබැයි ඔයා මට කල්පනා කරලා උත්තරයක් දෙන්න පුතේ. මේ අපි මිනිසා කියන කෙනා රූපාන්තරණයක් දක්වනවද පැටවු නැද්ද? නෑ ටීචර්. නේද? නෑ හොඳයි ඔයගොල්ලෝ. හොඳ තේරුණා. නේ? හරි. ඒ කියන්නේ අපි ඉපදෙනකොට අපිම තමයි මිනිස් පැටියෙක්මයි කියලා පේනවා. මොකෝ වෙන පැටියෙක් ඉපදෙනවෑනේ. අම්මට ඔයාම තමයි ඉපදෙන්නේ. ඔය මූණම තමයි තියෙන්නේ. නේද? ටිකක් වෙනස් වෙනවා. ඉතින් ලොකු වෙනකොට. හරිද? පොඩි කාලේ ෆොටෝ එකක් බැලුවාම අනේ අම්මා මේ වන්ද මාර ලස්සනයිනේ දැන් කැත වෙලා. ඒව කියලා නේද? ඕව තමයි හිටියේ අම්මා කියනවා. රෝස පාට පුළුන් බෝල වගේ හිටියේ උඹලා. ඒව කියලානේ දැන් අවුවේ ගිහලා කළු වෙලා කැත වෙලා. නේද? එහෙම වෙනස් වෙනවා පුතේ ඉතින්. වෙනස් වුණාට ඉතින් අර කන් දෙක ඔලු ගෙඩිය අත් දෙක බඩ ගෙඩිය නේද? ඔය ඔක්කොම තියෙනවා. එහෙනම් අපි හරියටම ෂුවර් නේද පුතේ? එහෙනම් අපි රූපාන්තරණයක් නෑ නේද? නෑ. පූසා නෑ ටීචර්. නෑ. අලු පැටව නෑ. නෑ. වී පැටව නෑ. සමනල පැටව පෙන්නනවා. අඳුරුව පෙන්නනවා. අන්නාරි පුතේ තේරුණා නේද? කැරපොත්තා පෙන්නනවා. ඔව් පෙන්නනවා. අවදි දෙකක් තුනක් තියෙනවනේ පුතේ. වෙනස් නේද? ඒ කියන්නේ අම්මා තාත්තා වගේම නෙමෙයි ඉපදෙනකොට ඒ මයික් එකක් ඔන්නලා පුතේ අම්මත් කෑ ගහන්නේ වැහෙනවා පාර. වහගන්න යක්. හරිද? රයිට්. එහෙනම් අපි යමු ටියුට් එකට මයිත්‍රේ. ටියුට් එකට යන්න. ඔය තියෙන පුතේ කැරපොත්තා ගේවා හොඳේ. ඔන්න බලන්න මේ ඉන්නේ සුහුබුල් කැරපොත්තා. ඒ සුහුබුල් කැරපොත්ත දෙන්නේ එයාගේ විතර ඒ විතර වලින් චූටි පැට්ටෙක් එනවා. හැබැයි මේ ඔක්කොම දේවල් අඩුබඩු එයාගේ නෑ. නේද? ටික ටික තමයි පුතේ එන්නේ. එහෙනම් අවදි වෙනස්නේ රූපාන්තරණයක් තියෙනවා. පැහැදිලිද? රූපාන්තරණයක් තියෙනවා. හරි. ඔයාලා නතර කරලා ඇත්ත පුතේ ටියුට් එකේ රූපාන්තරණය 50 නෙමෙයි 3 වෙනි පිටුවේ රූපාන්තරණය කියන තැන. පන්ති ඉවර වෙනකම්ම ඉන්නේ නැති ළමයින්ගේ දැන් දෙවනි පිටුවේ අවසාන හරිය නැද්ද දන්නේ මට මතකයි 6ට කාලක් වෙනකොට සමහර අය යනවා. ඒගොල්ලෝ YouTube එක බලලා රෙකෝඩින් එක බලලා ඒව සටහන් සම්පූර්ණ කරගන්න ඕනි හොඳේ. ඉස්තන් තියාගන්න බෑ. හරි. ලබන සතියේ පුතේ උඩ විභාගෙ තියෙනවා හොඳේ. ලබන සතියේ වාගේ විභාගේ ලියුම් කවරේ හම්බුණානේ හැමෝටම නේද? අපෝ දැක්කේවත් නැහැ මේ සපේ අම්මා එක හංගලා. එච්චන් හරුවා දෙකට ආවත් කමන්නේ නේද? කමන්නේ නැත්තේ. කමන්නේ. හරිද? අම්මට මං කියලා ඇත්තේ හංග ගන්න කියලා. ඔයාට පෙන්නන්නවත් එපා කියලා. හරිද? අම්මට කියන්න හැබැයි මම කිව්වා කියලා ලබන සතියේ විභාගේ පුතේ
දැන් මේ පොඩි ප්‍රශ්නයක් වුණා පුතේ. 7 ළමයි ලබන සතියේ ඕගොල්ලෝ ඉස්කෝලේ එනවනේ. එනවද? ලබන සතියේ ඉස්කෝල පටන් ගන්නවා නේද? ලබන සතියේ ඔයගලන්ටත් ඉස්කෝල පටන් ගන්න නිසා ඔයාලත් ඉස්කෝලේ එනවා. අපේ පන්තියට එහෙම අවුලක් වෙන එකක් නෑ. 7 ළමයින්ට පොඩි අවුලක් ගියා පුතේ 2 වෙනකොට ගෙදරට යා ගන්න බැරිලු ඒගොල්ලන්ට ගාල්ලේ වගේ ඉස්කෝලේ යන අයට 3 වෙනවලු යනකොට. ඒ නිසා සර් කරපු වැඩේ සර් ඉස්සෙල්ලා පන්තිය කරේ 7 පන්තිය මාරු වෙලා ඉන්නේ දැන් සර් විමයි මේ 12 පන්තිය මම සර් ගිය මාසේ මම කරපු 7 පන්තියට ගියා. සර් ෆේල් කරාම. තවන්නේ නේ රශ්මි. සර් පොඩක් ෆේල් කරා හොඳේ. ඔව්. රශ්මි කියනවා ආලු. ලබන සැරේ ආයෙ පාස් කරමු හොඳේ. 12 පන්තියට. හරි. ඒ අතරේ පුතේ මේ එයාලා දැන් දාගත්තා හවස 6ට විභාගෙ ලියන්න. 6 ඉඳන් 8 ලබන අඟහරුවාදා. හරිද 6 8. එතකොට මේ ඔයාලට පුළුවන් ද කියන්න මට 3ට අපි පන්තිය පටන් ගත්තොත් 3 ඉඳන් 5 වෙනකන් ඉස්කෝලෙල්ලේදී 3 වෙනෝනේ. 3 වෙනවා. 3:00 කරමුද? ඒත් බැයි. පුළුවන් ටීචර්. 3:00 අපි පුළුවන් ටීචර්. පන්තිය නෑ නේද? බෑ ටීචර්. කියලා බෑ. බෑ ටීචර්. නලින්දු නේද පුතේ? නලින්දු නේද පුතේ බෑ කියලා දාන්න මට? ඔව් නලින්දු පුතේ මේ ඔයාට සෙනසුරාදා ගෲප් එකට සෙට් වෙන්න බැයිද? සෙනසුරාදා අපි විභාගෙ ලියන්න දැම්ම පුතේ 1:00 ඉඳන් 3 නෙමෙයි මේ නෙමෙයි 1:00ට ගත්තේ අපි. නැහැ. ඔව් 8 වසරේ ළමයි 4:00 කාලට වගේ පටන් ගන්න. සෙනසුරාදාට. ඒ කියන්නේ දෙකටම බැයිද පුතේ අඟහරුවාදාට විභාගෙට එන්න බැරි ළමයින්ට සෙනසුරාදා 4 ඉඳන් 6. 4:00 කාලය වගේ ඉඳන් 6 කාලය වගේ වෙනකම්. ඒක ප්‍රශ්නයක් නෑ දැන් මේ අද පන්තියේ ඉන්න ඕන දරුවෙකුට මේ සෙනසුරාදා වෙනකොට ඔයා පාඩම් කරලා ඉවර නම් අම්මාගේ පේපර් එක ඉල්ලගෙන අපි ඉස්සරහා කඩලා කැමරා එක ඔන් කරගෙන සෙනසුරාදා 4 කාලේ ඉඳන් 6 කාලේ වෙනකන් ලියන්න පුළුවන්. 6 කාලේ වෙනකන් ලියන්නේ නේ. මම වෙලාව දෙනවා මෙන්න මේ ටයිම් එකේ නතර කරන්න ඕනි කියලා. එතකොට ඔයා නතර කරන්න ඕනි. හරිද? ඊට පස්සේ ඔයා ෆොටෝස් ගන්න ටට්ටක් දාලා එවන්න ඕනි විනාඩි 10ක් ඇතුළත පේපර් එක අපිට WhatsApp කරන්න ඕනේ. ඊට පස්සේ මම ඔයත් එක්ක කරන වැඩේ මම ඊට පස්සේ කියන්නම්. හරිද? එහෙම. ඔව් සෙනසුරාදා බැරි කට්ටිය අපේ සුපුරුදු දවස් අද ඒ කියන්නේ ලබන සතියේ අද 23ද නේද 23 මං හිතන්නේ 23 වෙනිදා 3:00ට පටන් ගත්තොත් විභාගෙ ලියන්න අපි මොකද 7 පන්තිය නැති නිසා 4ට නැතුව ටිකක් පැය භාගයක් කලින් ගමු 3:00 ඉඳගෙන මම කියන ටයිම් එක වෙනකන් ඔයා ලියනවා එතකොට හරි ඊට පස්සේ නතර කරලා WhatsApp කරලා පේපර් එක අපි ඔයාට ලකුණු ප්‍රදානය කරන වැඩේට යනවා හරිද 6 වෙනකොට ඔක්කොම ඉවරයි එතකොට අද දවසේම 6 වෙනකොට වැඩ ටික ඉවර කරනවා ලබන අඟහරුවාද එහෙම තමයි මේ දෙකේමත් එන්න බැරි කට්ටියට 3:30ට බෑ එතකොට 4ට පුළුවන්ද රෙහාන් 4ටමද පුළුවන් 3:30ට බැරිද 4ට පුළුවන් ටීචර් 4ට ඉතින් දැන් ඔයා ඔය ඉන්න ඕනේ 4ට පන්තියේ ඒක ලබන සතිය 4ට ඔයා වෙනකොට 4ට පුළුවන් මිස් එහෙනම් 4:00 3:00ටත් නෙමෙයි එහෙනම් කෙලිම 4 වෙන ඒ කියන්නේ අපේ සුපුරුදු වෙලාවටම ගන්නවා හැබැයි අනිත් පැත්තෙන් පුතේ 6:00 7 වෙනකම් කරන්න වෙයිද දන්නේ නැහැ මොකද මම එදාටම ඔයත් එක්ක පේපර් එක සාකච්ඡා කිරීම කරලා උත්තර දීලා ලකුණු දෙනවා 6:00 වගේ වෙනකොට හොඳද පුළුවන් එහෙනම් අපි මේ 4ටම ගන්න ඕනේ මිස් අද මේ අඟහරුවාදම 4 ඉඳන් 6 වෙනකන් නේ ඔව් අඟහරුවාදම අපි 4ට අම්මාට ළඟට එන්න කියන්න අම්මට චුට්ටක් ඉන්න වෙනවා පොඩ්ඩක් ඔයා කොප්පර ගන්නවද අරම මේව බලන්න හොඳේ එන්න එපා කියලා එලවන්න එපා එහෙම දිගටම ඉන්න ඕනේ නැහැ ඉතින් අපේ ළමයි එහෙම කොපි ගහන්නේ නැහැ අවංකව ලියන්න විභාගේ නේද බෑ මිස් මට 5ට පන්ති ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ පුතේ නේද එහෙනම් ඔයා සෙනසුරාදාට එන්න ලක්ෂි හරි දැන් අද පන්තියෙනුත් ඔයා 5ට යන්න ඕනේ එතකොට ඔයාට අද පැයයි තියෙන්නේ ඒකට ඉතින් විසඳුමක් නැහැනේ
එතකොට ඔයාට පාඩමට නම් විසඳුමක් තියෙනවා විභාගයට විසඳුමක් දෙන්න විදියක් නැහැ. නේද? YouTube channel එකෙන් 5 ඉඳන් 6 වෙනකන් යන කොටස ඔයාට බලන්න පුළුවන්. අප්ලෝඩ් කරාට පස්සේ YouTube එකට. හැබැයි විභාගෙ ලියන එකේදී YouTube එකෙන් විභාග ලියන්න දෙන්නේ නැහැනේ. නේද? ඒක ඔන්ලයින් ලියන්නේ අපි විභාග. එතකොට විභාගෙ පුතේ කට් කරව ගන්නවා කියන්නේ ඔයා මෙච්චර කල් පන්තිත් ඇවිල්ලා අම්මලා තාත්තලාගේ සල්ලිත් නාස්ති කළා අම්මට තාත්තට බලා ගන්න විදියක් නැහැ ඔයා හරියට වැඩේ කරාද කියලා. ලකුණු ගත්තද නැද්ද? නේද? ඒ දෙන්නට සතුටු වෙන්න මෙන්න මං අම්මේ 85ක් ගත්තා 90ක් ගත්තා කියලා කියන්න. පන්තියේ ඉඳන් 4ට ඇවිල්ලා 5ට ඔයා වෙන පන්තියකට යනවනම් නේද? ඔයාට විභාගෙ ලියන්න වෙන්නේ මේ පැයයි. පැයෙන් ලියලා මම ඒව බලන්නේ නේ. හරි මම බලන්නේ නැහැ පැයක ලියන පේපර් එකක්. ඒ නිසා ඒකට පිළියමක් යොදා ගන්න අද දවසේ එන්න බැරි 5ට යන එක්කෙනා සෙනසුරාදා පන්තියට අනිවාර්යෙන් එන්න වෙනවා. හරිද? යන පන්තිය නතර කරගෙන හරි. හරිද? රයිට්. එක්කෙනා ඉන්නේ එතකොට බැරි අපි 4ටම ආරම්භ කරනවා එනම් ක්ලාස් එක 4 ඉඳන් එතකොට හරියටම 4ට. හොඳයි ආයෙ පහු වෙලා එන්න එපා. හරියටම 4ට අම්මලා ඔයාලා ගාව ඇවිල්ලා ඉන්න ඕනේ ලියුම් කවරේ අරගෙන. දැන් කඩලා තියෙන්න බෑ ලියුම් කවරේ. හොඳේ. මම පෙන්නන්න කියනවා අම්මට ඒතර කඩලා තියෙනවා නම් මට පේනවා ඒක. මගේ ඉස්සරහා කඩන්න ඕනේ. කඩලා පේපර් එක අරන් දරුවට දෙන්න ඕනේ. හරිද? රයිට්. අපි කැමරා කීපයකින් ඔයාලව චෙක් කරනවා පුතේ කොපි ගන්නවාද කියලා. ළඟ පොත් තියෙන්න බෑ කිසි දෙයක් ඔයාගේ මේසෙ බොහොම ක්ලියර් තියෙන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් අපි ලියමුයි පුතේ රූපාන්තරණයක් කියන්නේ මොකක්ද කියලා ඔයාගෙන් අහනවා. තුන්වෙනි පිටුවේ උඩම ප්‍රශ්නේ ලියන්න. ජීවියෙකුගේ ලබන සතිය සර් කියන පුතේ 4ටම නැතුව ඊට කලින් විනාඩි 10කට විතර කලින් එන්න පුළුවන් ළමයි එන්න. හරිද? ඒ කියන්නේ 3:45 වගේ මම ඔයාලට එන්න දෙනවා විභාගෙ ලියන්න. හරිනේ නේද? 3:45 ඔය සමාලලට හෙමින් ලියන දරුවෝ ඉන්නවනේ. ටිකක් ස්ලෝ දරුවෝ. ඒ මම 3:45ට එන්න කරන්න. හරි. ජීවියෙකුගේ ජීවන චක්‍රයේ ලස්සනට ලියන්න. ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී බෝඩ් එකේ පේනවා නම් ඒක බලන් ලියන්න. විවිධ අවධිවලදී එකිනෙකට වෙනස් බාහිර එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා තිබීම. බාහිර වෙනස්කම් සහිත අවස්ථා තිබීම. පෑන මාරු කරන්න. රූපාන්තරණය ලෙස හඳුන්වයි. බලන්න පුතේ. ඒකයි කියන්නකෝ. අය කියන්නේ ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා කට්ටුනාද? හරි ලියන්න. බාහිර වෙනස්කම් සහිත අවස්ථා මොකක්ද පුතේ?
ප්‍රශ්නේ කීයද? කත් වෙන හින්දා මිස අහගන්න. තේරෙන්නේ නැත්තේ කියන්නේ. ප්‍රශ්නේ කීයද අහනවා ටීචර්. ප්‍රශ්නේද තුන්වෙනි පිටුවේ පුතේ උඩම රූපාන්තරණය කියන එක අර්ථ දක්වන්නේ අපි. තුන්වෙනි පිටුවේ උඩම ප්‍රශ්නේ අංක 1. හරි දෙකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා තිබීම පාට මාරු කරන්න රූපාන්තරණය නම් වේ. රූපාන්තරණය නම් වේ නැත්නම් රූපාන්තරණය ලෙස හඳුන්වයි. හරි නේද? right දෙවැනි ප්‍රශ්නෙටමයි පුතේ ඉක්මනට විනාඩියෙන් ලියන්න උත්තර. ඔයා තනියෙන් ලියන්න ඕනේ. රූපාන්තරණය පෙන්වන සතුන් නම් කරන්න. ටග්ගාලියු. ලිව්වා ටීචර්. සමනලය, ගෙම්බා මැඩියා, ගෙම්බා ඉරක් මැඩියා. දෙන්නම ලියන්න. ගෙම්බා මැඩියා. හරි ගෙම්බා. ගෙම්බයි මැඩියයි කියන්නේ දෙන්නේ කොහොමද? කැරපොත්තා. ඔව් කැරපොත්තා. මදුරුවා. මදුරුවා. සමනලයක්. සමනලයා. මිස් වවුල හරිද? බෑ. වවුල බෑ. වවුල ශීරපායනේ පුතේ වවුල් පැටවු එහෙමම හම්බෙන්නේ. අර ඔය දැකලා නැද්ද? ආ චූටි චූටි පැටවු අම්මා අර ඒ වගේම යගේ කුඩ රෙද්දක් වගේ එකක් තියෙන චූටි පැටවු ඉන්නේ. හරිද? කුරුල්ල හරි. එයා බෑ. සමනලයා පුළුවන්, ගෙම්බා මැඩියා, මදුරුවා. මැස්සා පුළුවන් පුතේ මැස්සා. මීයා. ඔව් මැස්සා කියලා කියන්නේ ගෙමැස්සා මීයා. ඒගොල්ලෝ. මීයා. මීයා කොහෙද? රූපාන්තරණයක් දක්වනවා. මීයම්ම වගේමයි මීකට. කැරපොත්තා පුළුවන්. කැරපොත්තා. හරිද? මීමැස්ස හරිද? මීමැස්සා හරි. මීමැස්සකෙත් තියෙන රූපාන්තරණයක්. බිත්තර වලින් එනවා. එම ටික ටික තමයි පුතේ මීමැස්සගේ කට්ටිය වෙනස් වෙන්නේ. හරිද? තුන්වෙනි එකටත් ඉක්මනට ලියන්න රූපාන්තරණයක් නොදක්වන සතුන්. නොදක්වන මිනිසා බල්ලා බලලා පූසා කොටියා සිංහයා බල්ලා බූරුවා කොහොමද ලියතයි නේද? මෙතන ඉන්නේ වේයෝ වගේ. පේනවද? වේයෝ බුලා වේයෝ. ඔය වේයාගේ පුතේ තියෙනවා වේයාගේ විතර වලින් කැඩින්න එනවා පැටියක්. ඒ කියන්නේ රූපාන්තරණයක් දක්වන්නේ නෑ හොඳේ. දැන් එහෙම බිත්තරෙන් කෙලින්ම අපි හිතමු බිත්තරේ පලාගෙන එනවා නයි පැටියෙක්. හරි එතනින් ඒ නයාගේ රූප ලක්ෂණ තියෙනවා. එයා රූපාන්තරණයක් නෑ. ඒ කියන්නේ මේ රූපාන්තරණයක් තියෙනවා නම් එකිනෙකට වෙනස් පුතේ අවදි 3ක් 4ක් 5ක් හරි හොඳට කැපී පෙනෙන අවදි තියෙන්න ඕනේ හොඳ. එකිනෙකට වෙනස්. මේ අවදිය නෙමෙයි ඊළඟ සැරේ පියාපත් ඇවිල්ලා. ඊට පස්සේ සැරේ කකුල් ඇවිල්ලා. එහෙමම අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන. තේරෙනව නේද? සැරින් සැරේ පුතේ කෑලි කෑලි එන්නේ. අන්න හොඳම ලක්ෂණේ නේද? බලාගෙන ඉන්නවා මෙන්න බිත්තරෙන් ආවෙක් කෙනා. මෙන්න බිත්තරෙන් ආවෙක් කෙනා ටික දවසකින් වෙනස් රූපයක් බවට පත් වෙනවා. ඒ රූපෙට වඩා වෙනස් රූපයක්. ඒ රූපෙට වඩා වෙනස් රූපයක්. අන්න පුතේ රූපාන්තරණයක් දක්වනවා. නේද? එකිනෙකට බාහිර වෙනස්කම් කැපී පෙනෙන අවදි තියනවනම් අනිවාර්යෙන් රූපාන්තරණයක් තියෙනවා. හැබැයි මයි පුතේ ඉපදෙනකොටත් එම වගේ නම් දිගටම ඒ වගේම නම් අපිම නම් නේද? අන්න රූපාන්තරණයක් නැහැ. මං හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි. මෙතන ඉන්නවද පුතේ මං දැනට කරපු ටික අපැහැදිලි දරුවෙක් ඉන්නවනම් ටක් දාලා කියන්න. තාම තේරුනේ නෑ මිස් රූපාන්තරණය අපි අඳුරගන්නේ කොහොමද රූපාන්තරණයක් නැත්තම් කියලා. පළඟැටියා කියන්නේ පුතේ පළඟැටියා කියන්නේ මේ මොකද ඔය ඉන්න මම පළඟැටි ටිකක් දාලා දෙන්න. පළඟැටි කිටියා මෙතන. මේ කොහොමද වැඩේ? වෙනස්ද? නෑ නේද? මේ විස්තරෙන් එන්නේ මෙයා. රූපාන්තරය දක්වන්නේ. ඒ වගේමයි. තනකොළ පෙත්තෝ නේද? ඒ වගේම තමයි. රූපාන්තරණයක් නෑ පුතේ. ඒ කියන්නේ පුතේ සෑම කෘමියෙක්ම නේද? ආත්‍රොපෝඩා සත්තු හැමෝම රූපාන්තරණයක් දක්වනවද ඔයා හිතන්නේ දැන්? ඊට සිංහ රූපාන්තරය දක්වනව නේද? ඔව් අනේ සිංහ පැටවු ඒ වගේම නේ රොළු ගෙඩිය අරවා මේවා ඒමම තියෙනවා. කොටි පැටවු කොටියා එම අවුලක් නෑ. කොටියා බල්ලා නේද? පූසා ඒ කට්ටිය ලියන්නේ මිනිසා මුවා හරිද? ගෝනා දවයා හරිද? බලහ දැන් මේ පුතේ තේරුනේ නැහැ කියලාද?
තේරුණා ටීචර් මට ඒක තේරිලා තියෙන ඔක්කොටම නේද? හරි. හරි නේද පුතේ? එහෙනම් අපි ඉස්සරහට යනවා හොඳේ. හරි. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ වයි පුතේ ඔන්න අහගන්නකෝ. රූපාන්තරණයක් ගත කරන සතුන්ගේ ජීවන චක්‍රයේ පවතින එම අවදි. පුතේ එම අවදි කියන්නේ බහුතරයක් හොඳේ. අපිට සාමාන්‍යයෙන් ওই රූපාන්තරණය කියන මේ පාඩමේදී වැඩිපුරම කතා කරන්න තියෙන දෙයක් තමයි අපි අවස්ථාව ගත්තොත් මේ කට්ටියම රූපාන්තරණයක් නෙවෙයි මේකෙන් වෙයි වෙන කට්ටිය එකම වගේ නේද එකම වගේ රූපාන්තරණයක් නෑ ඔය තනකොළ පෙත්තෝ ගෙමැස්සෝ නෑ ගෙමැස්ස බෑ ගෙමැස්සගේ තියෙනවා ඔන්න මෙයාලා හරි සමනැල්ලු නේද සමනැල්ලු කුමියෝ බත්කූරෝ ඒ කට්ටියගේ රූපාන්තරණයක් දක්වන කට්ටිය විදියට තමයි අපිට ගන්න වෙන්නේ අපි ගත්තොත් මේ ඉන්න කට්ටිය කවුද මේ ඉන්නේ මැඩියා උතරත් ඉන්නවා ඒක සත්තු ටික දෙනෙක් රූපාන්තරණයක් දක්වන නෙමෙයි මෙයා නම් රූපාන්තරණයක් රූපාන්තරය යන දක්වන කවුද පරවිය ටීචර් කවුදනේ මට එන පරවිය පරවිය මේ පක්ෂියෙක් නෙමෙයි පුතේ ටීචර් එයා රූපාන්තරණයක් දක්වන්නේ නේ අපෝනේ පක්ෂීන් රූපාන්තරණ දක්වන්නේ නේ හොඳද දක්වන්නේ ටීචර් දක්වන්නේ නැහැ කියලාද කිව්වේ ඔව් හරි පක්ෂීන් නෑ පුතේ පරවියෝ කපුටෝ කපුටු පැටවු හම්බෙන්නේ බිත්තරෙන් එන්නේ කපුටු පැටියේ නේද හරිද එහෙම අවුලක් නෑ මම කියන්න ගියේ පුතේ කියන්න ගියේ ඒක නෙවෙයිනේ අර කියන්නේ ඇදුවේ නේද මේ බලන්නකො අපි ගාමු එකක් පොඩක් යනවා සමනැලයට නැවත රිවර්ස් එකක් ගහනවා මේක උදේ විනාඩියක් කිනකොට හරිද right උදේ සාමාන්‍යයෙන් ওই රූපාන්තරණයක් තුලදී අපට හම්බ වෙන ප්‍රධාන අවදි ටිකක් තමයි එකක් පිටතර එකක් කීටයක් හරි කීටය සමනලයාගේ කීටයට අපි වෙනම නමක් කියනවා දලබුවා හැබැයි මදුරුවගේ කීටයට අපි වෙනම නමක් කියන්නේ යා මදුරු කීටයම තමයි ඊළඟට පිලව අවදිය උතේ ඊළඟට සුහුබුල් අවදිය කියන එක සුහුබුලා හරි සුහුබුලා එහෙනම් ඔන්නමයි පුතේ ඊළඟට අපි කැරපොත්ත ගත්තොත් කැරපොත්තගේ මොන්ටිසෝරි කාලේට අපි කියනවා පුතේ ශිෂුවා කියලා ශිෂුවා හරිද ඔන්න ඔය අවදි තමයි රූපාන්තරණයක් තුල අපිට හම්බ වෙන එකිනෙකට වෙනස් අවදි වෙන්නේ අපි ලියමුද ලියමු ලියන් බිත්තර හතරනේ ටීචර් හතර ඔව් හතර පුතේ හරියයි හතර හරිද බිත්තර ඊළඟට කීටයා මිස් අපහු කිය බිත්තර පිලවා ටීචර් ඔබ දෙයි බිත්තර කීටයා ලියන්න පුළුවන් වෙයිද පොඩ්ඩයි නම ලියන්න පොඩ්ඩයි එතන ලිව්වොත් පේනව නේද බිත්තර ඊළඟට කීටයා අර කී කරන්න කී අර මොකද්ද චුටි ගැටේ දාන්න නේද රශ්මිත ඊනා මොනවා කියනවාද මිස්තිය කීටයා ඊළඟට පිලවා අන්න පිලවර බෑග් එකේ ඉන්න එක්කෙනා නේද බෑග් එකේ ඉන්න එක්කෙනා මොකද්ද මේ දාන්නේ සෙනසුරාදා මේ ක්ලාස් එක ගැනද ඔබට සෙනසුරාදා අපි හතරට කිව්වට චුට්ටක් පහුවෙද්දන්නේ අර අනිත් හතේ ළමයින්ගේ විභාගේ
ඉවර වුණාට පස්සේ තමයි ඕගොල්ලන්ව ගන්නෙ. අටේ ළමයි. ඒගොල්ලන් මම සෙනසුරාදා කට්ටියට කිව්වා. 4:04යි කාල විතර වෙයි කියලා. හරි? ඒ නිසා ඔයා 4ට ඇඩ් වෙන්න බලන්න. ගත්තේ නැති වුණොත් පොඩ්ඩක් ඉන්න ඕනේ. කෝල් කරන්න එපා. හරි කෝල් කරන්න එපා 4ට අනේ අපු ගන්නේ නැද්ද කියලා. හරි. ඊළඟට සුහුබුලා. 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 ඊළඟ ශිෂුවා. ශිෂුවා. කරපොත්තගේ කියනවා. ශිෂුවා. ඉස්කෝලේ යන එකෙක් නේද? සිසුවෙක්. සිසුවෙක්. සිසුවා නෙවෙයි හොඳ ශිෂුවා. ෂ ටීචර් මම සමනලේගේ ෆොටෝ එකක් එව්වා. එහෙම. හරි හරි මම බලන්න. රශ්මි වගේම සමනලේගේ ෆොටෝ එකක් එව්වා. බලමු මොන වගේද කියලා. කොණ්ඩ දෙකක් තියෙන. දත් ටික විරිත්තන හැමතිස්සෙම. නේ යනුලි එව්වේ නැද්ද මට ෆොටෝ එකක්? යනුලිගේ. ටීචර්. ඔබට කියන්න. ටීචර් දැන් අර ප්‍රදර්ශන වලට ගිනි කඳු හදලා තියෙනවනේ ටීචර්. ගිනි කඳු? මොකද තේ අයියේ කියනකොට ඇහෙන්නේ. ටීචර් ගිනි කඳු හදලා ටීචර් දැන් ප්‍රදර්ශන වලට ගිනි කඳු හදලා තියෙනවනේ ටීචර්. ඔව්. ඒ ටීචර් ඒ ගිනි කඳ ඇතුළට දාන්නේ මොනවද ටීචර්? ඒකට දාන්න පුළුවන් පුතේ අර රසායනික ද්‍රව්‍ය තමයි අපි දාන්නේ. ආපසෝඩා. ආපසෝඩා වලට දැන් ඔයා නිකන් අම්මගෙන් ආපසෝඩා ගෙදර තියනවා නම් අරගෙන ඒකට දෙහි චුට්ටක් දාන්න. විනාකිරි පොඩ්ඩක් පෙන එනවා පුතේ ගොඩක් පෙන ගොඩක් එනවා. නැත්තම් අපි සාමාන්‍යයෙන් ඔය හුණු ගල් වගේ එකක් කැල්සියම් කාබනේට් එකකට පුතේ අම්ලයක් දැම්මාම පෙන එන කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි පිට වෙන්නේ. එතකොට අපිට අර නිකන් කන්දක් වගේ හදලා ඒකේ වලක් හදලා ඒකට මේ ඔය කැල්සියම් කාබනේට් හරි එහෙම නැත්නම් ආපසෝඩා හරි නේද? ඒව දාලා විනාකිරි දාලා ඔන්න අර ප්‍රදර්ශනේ බලන්න එන කට්ටිය රවට්ටනවා. ඔන්න මෙන්න මෙහෙම ලාවා එන්නේ නේ රශ්මි. එහෙම කියලා. ඇතුලේ තියෙන මැග්ම විනාකිරි දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? මොකද්ද පුතේ? ආලෝක මොකද්ද කියන්නේ? ආලෝක වහගත්තයි පාර. ආලෝක වීඩියෝ එක ඔන් කරගෙන මට මූණ පෙන්නලා මූණත් අහඩුව නේද? එක්කෙනයි මට මූණත් අහඩුව පෙන්නගෙන ඉන්නේ. නාලෝකගේ හැඩ අම්මා නේද? හරි ලස්සනයි. සුදු වෙලා. නේ ආලෝක. හරි. පුතේ මොකද්ද පුතේ මේ ආයෙහුවේ? අන්න අපේ ගීතුත් ඇරියා ෂා. අන්නේ වැරගෙන ඉන්න ඕනේ මට ඒතකොට පේන ඕගොල්ලෝ. රශ්මි විතරයි පේන්නේ ඉතින් මම අනිත් කට්ටිය තරහක් දන්නේ මම හැමතිස්සෙම රශ්මිගේ නම කියනවා කියලා නේ රශ්මි. මිස් රශ්මිට විතරයි උගන්වන්නේ කියලා. අනේ නැහැ ඉතින් රශ්මි ඉතින් මට විරිත්ත ඉන්නවා. ඉතින් මම එයාගේ නම කියනවා ඉතින්. ටීචර් මම ආපසෝඩයකට විනාකිරි දාලා බැලුවා. එහෙමද? එනව නේද පුතේ? ඔව් ටීචර් පේනවා. ටීචර් මන් ටීචර්ට ඒක තමයි. හරි. ඔන්න අපේ පැටව ගොඩක් දැන් මේ කැමරා ඔන් කරා මට පේනවා දැන් නියමයි. දිග ළඟ ඉන්නවා වගේ දැන්. නේ නැත්තම් මට එපා වෙනවා ඒ පාරු ගන්නන්න ගියාම. රශ්මිගේ මූණ දැකලා දැන් එපා වෙලා මට. බොරුනේ රශ්මි. ඒකනේ රශ්මිවත් ඉන්න එක හොඳයි මට තනියට. හරි. ටිකයි එන්නේ මිස්. ටිකයෝ. ඒ කියන්නේ එක්ක මේ ඔයාගේ ආපසෝඩා එක චුට්ටක් පරණ වෙච්ච එකද දන්නේ නැත්තම් විනාකිරි එකේ සැර බව ගිහිල්ලා නම් අම්ලේ පොඩක් සැරට තියෙන්න ඕනේ. හරිද? එහෙම තියෙනවා නම් ඔන්න අර ටිකක් වැඩියෙන් දාන්න වෙනවා දැන් අපි ගිනි කන්ද හදද්දි. දැන් මට බෑ ගිනි කඳු හදන විදිය උගන්නන්න. මගේ පාඩම පහු වෙනවා එපා. නේද? පන්ති දෙකේ සමානව යන්න ඕනේ. නැත්තම් ඔයාලා පන්තියේ පාර පහු වෙනවා. සෙනසුරාදා කට්ටිය ඉස්සර වෙනවා. හරි. අපි යමු එනම් බිත්තර පිලවක් කීටය සූබුලා ශිෂුවා ඒ තමයි රූපාන්තරණයක තියෙන පුතේ එක අවදි. හරිද? විභාගෙදි කිව්වොත් නේද? ඔව්. අන්න අපේ මතීෂත් ඔන් කරා කැමර එක හොඳයි. ගීත් ඔන් කරගෙන ඉන්නවා ආලෝක ඉන්නවා රශ්මි ඉන්නවා තව ඉන්නවා කට්ටිය දැන් නම් කියන්න ගියොත් බෑ. හරි. පුතේ මෙන්න එහෙනම් මේ රූපාන්තරණය කියන එක පැහැදිලි නේද ඔයාලට? එක් ජීවන චක්‍රයේ පුතේ අවස්ථාවල එක රූප පෙන්වනවා වෙනස්ම රූප. ඒක තමයි රූපාන්තරණය. දැන් මේ රූපාන්තරණයක් නෙමෙයි. මේ හරියටම අම්මා තාත්තා වගේම රූප ඉපදෙන කොටක් තියෙනවා. ඒ නිසා එහෙම අවුලක් නෑ. නමුත් මෙන්න බලන්න. ඔය රූපාන්තරණය
අපි බෙදනවා ළමයි ප්‍රධාන කොටස් දෙකකට. ඔන්න ඔය උත්තර ඉඳන් අහන් ඉන්න පුතේ හරියට විභාග ප්‍රශ්න උත්තරින් එනවා. රූපාන්තරණය වර්ග දෙකයි. මොකක්ද දන්නවද? එකකට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය. හරිද? අපි බලමු මේක අපි කොහොමද ඒක හඳුනගන්නේ? දැන් ඔයා ඒක ප්‍රායෝගික ජීවිතයට ගෙනියන්න ඕනේ මේ උගන්වන දේවල්. එදාට ඉස්සර දරුවෙක් දැම්ම සමනලෙක් අය ෆොටෝ එකක් ගහලා ඉවුවා කියලා නේද? ඔව් සෙනසුරාදා පන්ති හිටියා මං හිතන්නේ සමනලු හදන කවුරු හරි මේකෙත් ඉන්නවද දන්නේ නේ? ඔව් සමනලෙක් මොකද බෝතලයක දාලා කට්ටිය හැදුවද මොකක්ද දෙයක් කිව්වා. මං කව දින ගන්න දැන් දරුවෙක් ඇහුවා මගෙන් මේ ප්‍රශ්නයක් එදා සෙනසුරාදා පන්තියේ මේ කීටයා එක්ක පිළවා කෝෂය ඇතුළේ පිටේ කොච්චර දවස් ඉන්නවද කියලා. ඒක වෙනස් වෙනවා. මම ඉතින් එයාට දුන්න උත්තරේ තමයි ඔයා චුට්ටක් ඒක ප්‍රායෝගිකව බලන්න. දලබුවෙක් අල්ලගෙන බෝතලයක දාගෙන නේද? එයා සමනලයා දින කීයක් ගත වෙනවද කියලා සමහර වෙලාවට පුතේ දින ගාන වෙනස් වෙන්න පුළුවන්. දැන් අපිත් ඒ වගේ දැන් ඔයා අහලා තියෙනවා නම් සමහර දරුවෝ අම්මට හම්බ වෙනවා පුතේ මාස 7න්. අනේ දෙයියනේ චූටි එතකොට මාස 7න් හම්බුනාම පුතේ එයාව අහලා තියෙනවා නම් ඔයා වීදුරු පෙට්ටියක දාලා ආයි හදනවා. නේද? අයි මාස 9ක් ඉන්න ඕනේ. මේක තියෙන පුදුම කලබලයට නේද? අම්මට කියනවා ඉක්මනට අනේ මාව ගන්න එළියට මට ඉන්න බෑ බඩ ඇතුලේ. එහෙම කියනවා. ඒව කිව්වත් දන්නේ නැහැ. ඒ නිසා දොස්තර මහත්තයායි පස්සේ මේකව ගන්නෝ එළියට. නේද? අරගෙන ඉතින් එහෙම අපේ පරිසරයේ අනේ අම්මගේ කුස ඇතුලේ හිටිය නම් වැඩිය හොඳයි කියලා හිතලා නේද? ආයිම කො ඉතින් කුස ඇතුලට යන්නේ ආවනම් ඉන්න වෙනවා. එළියට වෙලා. නේද? එළියේ යමතනම වෛරස් කොරෝනා අම්මගේ කුස ඇතුලේ ඉන්නකොට මාර ආස්නේ හොඳට හිටියා සනීපෙට. එළියට ආවට පස්සේ පුතේ හරි අමාරුයි ලෙඩ රෝග වලින් ඔයා බේර ගන්න. ඒ නිසා මේ ඒ වගේ දැන් මාස 9න් හම්බෙනවා මාස 7න් හම්බෙන දරු පැටවු ඉන්නවා එක එක කාල පුතේ වෙනස් වෙන්න පුළුවන්. හරි ඒ වගේ තමයි. දැන් පිලාවදිය ගත කරන අවත් මේ කාලය මගින් දරුවෙක් ඇහුව නිසා මම ඔයාලටත් ඒක කිව්වේ. ඔයාලම හොයාගන්නේ. හරි සමහරලාට දින ගණනක් වෙයි. දින ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. එක සමානයි කියලා එකක් නැහැ. පොත්වල එහෙම ලියලක් නැහැ පුතේ. මෙන්න මේ අවධියට මෙච්චර දින 7ක් යනවා නේද? එහෙම පොඩ්ඩක් ඔයා YouTube search කරලා හරි Google search කරලා ඒක ඕනනම් හොයාගන්න පුළුවන් නේද? how many කියලා ගැහුවා මේ how many days නේද? ටීචර් දවස් 8යි කියලා මට රශ්මි දානවා. ඒ කියන්නේ පිළවවදී කෝෂෙද? කෝෂය තුල ඉන්නද? දවස් 8ක් ඉන්නෝ නේද? හරි. ඒක සමහරවල් 7 වෙන්නත් පුළුවන්, 9 වෙන්නත් පුළුවන්, 5 වෙන්නත් පුළුවන්. ඒකයි මං කිව්වේ. හොඳේ අනිත් පැටවුන්ට තේරුණාද? ඒව වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි මෙතනට යමු ඉතින් ඉස්සර මේ රූපාන්තරණය ප්‍රධාන කොටස් දෙකයි කිව්වනේ මම. එකකට කියනවා පුතේ සම්පූර්ණ රූපාන්තරණය. අනිත් අවස්ථාව අසම්පූර්ණ රූපාන්තරණය. ඒ කියන්නේ රූපාන්තරණය දක්වනවා. එකක් සම්පූර්ණයි එකක් අසම්පූර්ණයි. එහෙම සත්තු ඉන්නා පුතේ. එහෙම අපි බලමු ඒගොල්ලෝ කවුද කියලා. මෙන්න බලන්න. ඔන්න බලන්න. ඔන්න මම ආයි අර ඉස්සෙල්ලා ඔයාට පෙන්නුව රූපෙම ගත්තා. ආයි සමනලයයි එකට ඉන්නේ. දැන් ඔන්න බලන්න. බලන්න කවුද ලස්සන කියනකො මමද සමනලයද? නේද? සමනලයක් සතු පාටයි මාත් සතු පාටයි. හරි. රයිට්. එහෙනම් පුතේ ඔය ඒක කියන්න එපා මට නේද? ටීචර් කැත්තයි සමනලයා තමයි ලස්සන. එහෙම කියනවා ළමයි ඔන්න හයියේ කෑ ගහලා නේද? හරි. එන්න බලන්න මයි පුතේ. සම්පූර්ණ රූපාන්තරණය. ඔය හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. හරිද? දෙනෙත් ඔන්න හොඳට අහන් ඉන්න. හරිද? කැමරා ඉස්සරහටම ඇවිල්ලා නේද? ඔන්න අහන් ඉන්න. ඔන්න පුතේ සම්පූර්ණ රූපාන්තරණයක් කියන්නේ ඒකේ තියෙනවාමයි පුතේ අවදි ගොඩක් වෙලාවට 4ක් විතර. අවම 4ක්. බිත්තර, කීටය, පිලවා, සූගුලා. එයාගේ ජීවන චක්‍රය තුල කැපිපෙනෙන කියන කතුරකින් පිහියකින් කැපිලාද? ඒව නෙමේ. කැපිලා පේනවා මේ බිත්තරේ අඳුර ගන්න පුළුවන්. මේ බිත්තරේ නෙමේ මේ කීටය, මේ දලබුවා. උතේ වෙනස් නේද? මෙයාට වැඩිය මෙයා හාත්පසින්ම වෙනස්.
ඔන්න ඔයා හොඳට අහන් ඉන්න. බිත්තරේට වඩා මෙයා හාත්පසින්ම වෙනස්. මයි පුතේ මේ දලවු අවස්ථාවට වැඩිය හාත්පසින්ම වෙනස් කෝෂය. නේද? මේක කෝපයක් වගේ එල්ලෙනවා නේ. හැබැයි මේකයි ඉන්නේ පත්‍රයක් මත. මේ රූප දෙක සමානයිද මයි පුතේ? නෑනේ. නේද? ඔයාට හොඳට තේරෙන්න ඕනේ මං කියන එක. මේ රූප දෙක සමාන නෑ. මේ රූපයයි සමාන නෑ. මේ රූපයයි කෝෂයයි පිළව අවස්ථාවයි බිත්තරේ සමාන නෑ. නේද? එහෙනම් මයි පුතේ එකිනෙකට ඊළාට අපේ මේ සුහුබුලා නේද? අම්මෝ මෙයයි ගත්තා ආත්පසින්ම වෙනස් නෙමයි පුතේ. නේද? අන්න කොහොමද අපි කියන්නේ? සම්පූර්ණ රූපාන්තරණයක් කියන්නේ එයාගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන වෙනස්කම් සහිත රූපාකාර තියෙනවා නම් කැපී පෙනෙන රූපාකාර නැත්නම් කැපී පෙනෙන අවදි එකිනෙකට වෙනස් අවදි ගත කරනවා නම් ඒක සම්පූර්ණ රූපාන්තරණයක්. උතේ සාමාන්‍යයෙන් 2කට 3කට වඩා වැඩි නම් කැපී පෙනෙන අවදි ගණන අනිවාර්යෙන් සම්පූර්ණ රූපාන්තරණයක්. හරිද? එතකොට මයිපතේ අසම්පූර්ණ රූපාන්තරණයක් කියලා කියන්නේ මොකද්ද? එහෙම හරියටම කැපී පෙනෙන වෙනස්කම් අඩුයි. අවදි 2ක් වගේ, අවදි 3ක් වගේ. හරිද? මොකද දාන්නේ මිස් බිත්තර ඉඳලා සමනලයා බිහි වෙන්න. පොඩ්ඩක් කියන මොකක්ද එකක් දැම්ම මට. සමනලෙක් කවුරු හරි. කොහොම බලන්න මේ දාපු සමනලයා කවුද කියලා. මිස් බිත්තරේ ඉඳලා මම බිත්තරේ ඉඳලා මිස් බිත්තරේ ඉඳලා කියලා දාලා තියෙනවා. අනේ මන් දන්නේ මම බිත්තරයකට යවන්න හදනවා. අර ඉඳලා සමනලයා බිහි වෙන කොච්චර කාලයක් යන්නේ යෝධයෝ මං කිව්වා නේද දැන් ඒක හොයාගන්න කියලා ඔයාට එකිනෙකට වෙනස් කියලානේ එක එක සමනැල්ලු මේ ලෝකෙට එන්න එළිය දකින්නේ කෝෂේ කොච්චර දවස් ඉන්නවද දලඹු එක්කලා කොච්චර දවස් ඉන්නවද නේද බිත්තරේ ඇතුලේ පුතේ කොච්චර කල් ඉන්නවද ඒවා හරියටම නිශ්චිත නෑමයි පුතේ මෙන්න මේ දින ගණනයි කියලා අපිට හරියටම කියන්න බෑ ඒවා වෙනස් වෙනවා හරිද මට අර දෙක දරුවෙක් දැන් සොයාගත්ත එක්කෙනෙක් තමයි මං හිතන්නේ පිලා කෝෂ දින 8ක් ගත වෙනවා කියලා දැම්මේ. ඒ ළඟ එවැනි දින 8 දින 7 ඕක 9 10 වෙන්නත් පුළුවන්. නේද? ඒකට කම්මැලි හිතුනොත් අනේ මම මේක ඇතුළටම වෙලා ඉන්නව එළියට ගියාම මලවදයි කියලා. නේද? මේ කෝෂය ඇතුළටම වෙලා ඉන්නව කඩාගෙන ඉන්නේ නැතුව. හරිද? ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා. හරිද සයුසස්සර ප්‍රශ්න උත්තරේ ඔයා හොයන්න ඕනේ. හරිද? ඔයා හොයන්න පුතේ ඒක ටිකක්. එහෙනම්මයි පුතේ ඔන්න කැපී පෙනෙන අවදි තියෙනවා නම් තමයි අපි කියන්නේ සම්පූර්ණ රූපාන්තරණයක්. ඔන්න බලන්න පුතේ අර්ථ දැක්වීම. හරි. ඔන්න සයුරිට තේරිලා වැඩේ. මෙන්න කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ ඔන්න පුතේ අර්ථ දැක්වීම. ඔයාට විභාගෙට ලියන්න එන්න පුළුවන්. සම්පූර්ණ රූපාන්තරණයක් කියන කුමක්ද? දීපල්ලක උත්තරය එතකොට නේද? මොකද්ද කියන්නේ? කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවල බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් ඒ කියන්නේ බිත්තර කීටය පිලව සූබුලා අන්න පුතේ එකිනෙකට වෙනස් අපි සූබුලාට කියනවා මේ පිලව කියලා අපෝනේ පිලව කියන්නේ බෑග් එක ඇතුලේ ඉන්න කාට නේද අපි පිලව කියනවාද පුතේ දලඹුවට නෑ ඒක දලඹුවා ඇයි අපිට හරියටම හඳුන ගන්න පුළුවන් වෙනස නේද හරියට මේ ඉන්නේ දලඹුවා මේ ඉන්නේ පිලව මේ ඉන්නේ සූබුලා මේ තියෙන බිත්තර අන්න එහෙම බාහිර රූපාකාරය හරියටම වෙනස් නම් පුතේ කැපී පෙනෙන වෙනසක් තියෙනවා නම් එහෙම ගත කරන සත්තු අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් දක්වන අය සමනලය මදුරුව මැස්ස අන්නමයි පුතේ ඒ සෙට් එක ඊළඟ මැඩියා ගෙම්බා මැඩියා හරිද පුතේ අනිවාර්යෙන්ම හොඳට කැපී පෙනෙන වෙනස්කම් සහිත රූප පෙන්වන්නේ යාගේ සර්කල් එකේ ජීවන චක්‍රය තුල එනම් ගෙම්බා මැඩියා සමනලයා මදුරුවා ගෙමැස්සා පුතේ ඒ කට්ටිය සම්පූර්ණ රූපාන්තරණයක් දක්වනවා පැහැදිලිද කියන්න මට තේරිච්ච නැති දරුවෙක් ඉන්නවද මෙන්න බලන්න ලස්සන මෙයාගේ නෑ මේ දෙන්න අතර මේ ඉන්නේ කීට අවස්ථාව නමුත්
හැමතිස්සෙම පුතේ වෙනස් වෙනවා. නේද? හැමතිස්සෙම වෙනස් වෙනවා. ඔන්න බලන්න පටන් ගමු එක තැනකින්. මේ ඉන්නේ සූමුලා. හරිද? මේ සූමුලා ගිහිල්ලා පිටතර දානවාමයි පුතේ. කොතනද මෙන්න? මේ පත්‍රයක යටපැත්තේ තමයි පුතේ පිටතර දාන්නේ. බලන්නකෝ එයාට මොලේ තියෙන දේ ඇයි දන්නවද? පත්තරේ නෙමෙයි. නේද? පත්තරේට විතර දැම්මොත් පත්තරෙත් එක විකුණන ඔය පාර. නේ? ශාක පත්‍රවල යටපැත්තේ තමයි කෙල ගාලා අලවනවා පුතේ විතර. ඇයි? ඔයා හිතන්නේ ඇයි මිස්සිලි උඩ පැත්තට දාලා ගියා නම් අර යටපැත්තේ ගිහලා ඕක නිකන් මේ යටින් ගිහලා අලවන්න ඕනේ නෑනේ සමනලීට. ඇයි මයි පුතේ මේ දවස්වල දාලානි පාත වැස්ස. නේ? සමනල අම්මට තේරෙනවා මේ දවස්වල මෙහෙම බිත්තර දැම්මොත් ශාක පත්‍රයක් මතට බිත්තර ටික ඩවුන් නේද? බිත්තර ටික හේදිලා යනවා. ඒ නිසා පුතේ ටිකක් ආරක්ෂා සහිතයි පොලේක යටපැත්තේ ගිහිල්ලා ඇලෙව්වොත්. ඒ විතරා දිසියා වැටුණ කුඩු වෙනවද? ඔව් පුතේ ඒ කියන්නේ ඒවා ඉතින් විනාශ වෙලා යයි නේද? ඒවා විනාශ වෙලා යාවි බිත්තර වැටුණොත් බිමට. ඒ කුඩු වෙලා තියෙනවා අපිට පේන්නේ නැහැ නේද? ඔව් පුතේ එහෙම එච්චර මේ අන්වීක්ෂීයයි කොටස් ගොඩාරියක් දැම්මොත් නිකන් අර නිකන් පැල්ලමක් වගේ ගොඩක් කියලාට පෙනේ ශාක පත්‍රයක යටිපැත්තේ දාලා තියෙනවා. තේරුණාද? ඒවා නිකන් මෝරගෙන ඊට පස්සේ තමයි ඔන්න අපිට එතන පේනවා අම්මේ ඉන්න දඹලුව සෙට් එක. දඹලුව නෙමෙයි දලබුව නේද? දලබු සෙට් එකක් ඉන්නවා. චූටි පැටව. පුතේ ආයි ටික ටික ලොකු වෙනවා. අන්න ලොකු වෙනවා නේද? මොකද යන්නේ? දිමියෝ. ඒගොල්ලන්ගේ ගෙවල් දිමියෝමයි පුතේ අර දිමියෝ අමුතුම කට්ටියන්නේ පුතේ කොළ ගොඩක් ඇතුලේ තමයි නේද? කොළ වලින් ආවරණය වෙච්ච දිමි ගොට්ටක් කියන්නේ. ඔය ඉස්සර කාලේ නේ ළමයින්ට ගහනවලු පුතේ දිමි ගොට්ටක් දාලා. දැනුත් ගහනවලු මුට. නේද? වැරදි කරාම නේද? දිමි ගොට්ටක් කඩන්න ඇවිල්ලා නේ දාන්න ඕනේ ඇඟ ඇතුලට. ඔයඩ දාන්න. ඇඳුමේ ඇතුලට දානවා. කලිසමේ ඇතුලට දානවලු කොල්ලන්. ආපෝ මිස් කියන්නේ ඒවනේ. ආලෝක දෙනෙච්ච ඉනා ගියා. හරි. ටීචර් අම්මට ඇහුණොත් අම්මෝක කරයිද දන්නෙත් නැහැ. ඒක තමයි නේද? මිස් කෑ ගහන්න නැතුව ඉන්න මිස් ඒවක් කියන්න ගිහලානේ. අපේ අම්මා ඌව දාලා ගහින් දන්නේ නැහැ මට ඒ පාර මාර වැඩේ වෙන්නේ. ඔව් එහෙම පුතේ ඉස්සර කාලේ ඔය දිමි ගොටු තියෙන ගස්වල බැඳලාලු පුතේ ගහන්නේ. අහන්නකෝ මේ සීයාගෙන් තාත්තට එහෙම ගහලා නැද්ද කියලා. ඉන්නවනන්නේ. තාත්තා කියේ ආපෝ දැන් කියන්න එපා දැන් සීයාමව ගස් බැඳලා ගහින් දන්නේ නැතේ කියලා කරන වැඩවලට නේ තාත්තා. ඒ පාර. ඔව් පුතේ ඒ වගේ මේ ඔන්න ඔයාලට පේනවා නම් මේ බිත්තර වලින් එන කපාට මෙයා ඉන්නේ නේ. ටික ටික තමයි චූටි එකෙක් ඇවිල්ලා එයා ලොකු වෙලා නමුත් මෙයාට වැඩිය පුතේ වෙනස්. ඔන්න පුතේ ඒක චුට්ටු චුට්ටු බෑග් එක හැදෙනවා. උගේ ඇඟින්මයි සමනලයාගේ ඒ කීටයාගේ පුතේ ඇඟින්ම තමයි බෑග් එක එන්නේ. මම ඔයාලට වීඩියෝ එක පෙන්නුවේ නැද්ද පුතේ ගිය සතියේ? සමනලයාගේ වීඩියෝ එක. පෙන්නුවා නෑ කට්ටියට මම ගෲප් එකට එවන්නම් හොඳේ. නෑ කට්ටියට. ඔව් අපි අද වෙන එකක් බලනවා. වෙන වීඩියෝ එකක් බලනවා. තව ස්වල්ප මොහොතකින් බලනවා. ඔව්. හරිද? මේ තියෙන පුතේ යන්න මෙයාට වැඩිය වෙනස් දැන්. මෙයාට වැඩිය වෙනස්. අන්න පුතේ දැන් කෝෂේ පලාගෙන සමනල එළියට එන්න හදන්න. නේද? අන්න. එහෙනම් ඔයාට හරි පැහැදිලි කැපී පෙනෙන අවදි තියනවා පුතේ ජීවන චක්‍රය තුල සමනලයක්. හරිද? ඒක කාලවලදී පුතේ මෙයා කන දේවල් වෙනස්. හරිද? මම ඔයාලට තව ටිකකින් ආයි කියන්නම් සමනලගේ ජීවන චක්‍රය තුල සිද්ධ වෙන වැඩ. ඔව්. අර ටීචර් ගිනි කන්දට හුණුත් දානවලු හුණු ඉදෙහි. අනේ ගිනි කන්ද පස්සේ කියන්නම් අනේ හොඳේ. හරි ඔයා ටෙස්ට් කරලා බලන්න පුතේ. එක එක රසායනික ද්‍රව්‍ය තියෙනවා ඉතින් ගිනි කන්ද වලට දාන්න. හරි. අසම්පූර්ණ රූපාන්තරණය මම කිව්වේ නෑ තාම. අපි ලියමු මෙහෙම. රූපාන්තරණ වර්ග. ලියන්න බලන්න එක. සම්පූර්ණ රූපාන්තරණය. ඔන්න ඔය දෙක ලියන්න. සම්පූර්ණ රූපාන්තරණය දෙක අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය.
ශරිද ඊළඟට අහනවා පුතේ සම්පූර්ණ රූපාන්තරණය යනු කුමක්ද උදාහරණ සතුන් දක්වන්න. අපි ලියමු ටක් ගාලා සම්පූර්ණ රූපාන්තරණය මොකක්ද කියලා. කිසියම් සතු මෙහෙම ලියන්න. මේක බෝඩ් එකේ තියෙන එක දිග වැඩි මම කෙටියෙන් දෙන්නම්. ජීවන චක්‍රයේ ඒ අතරේ මම ඔයාලට වීඩියෝ එකක් ෂෙයා කරනවා. ඔයා අඳුර ගන්න කාගෙද කියලා හොඳේ. ආවට පස්සේ බලමු. මොකද්ද ඉවර වෙලා. මොකද ටීචර් ලියන්න දුන්නේ? දෙවනි රූපාන්තරණ වර්ග පුතේ දෙක ලියලා ඊට පස්සේ දෙවනි ප්‍රශ්නේ සම්පූර්ණ රූපාන්තරණය යනු රූපාන්තරණය යනු කුමක්ද කියන එක. යන ජීවන චක්‍රයේ විවිධ බාහිර රූපාකාරයේ ආයි කියන්නකෝ මිස්. ජීවන චක්‍රයේ විවිධ අවධිවල එක සැරේයි මේ සැරේ විතරයි ලියා ගන්න. ටීචර් බෝඩ් එකේ තියෙන එකනේ. රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම්. පුතේ ඒක වෙන පාටකින් ලියමු. කැපී පෙනෙන වෙනස්කම් ආයි පෑන මාරු කරන්න. එනම් පොඩියට ලියන්තේ. එනම් බිත්තර කීටයා පිලවා ඩොට් පෙලියක් දාන්න. වැනි ලෙස අවදි පෙන්වයි නම් අවදි මහ ප්‍රාණ ගයන්න අවදි පුළුවන් අවදි ලියා ගන්න නේද? අවදි පෙන්වයි